අද අපේ රට මුහුණ දී තිබෙන ගැඹුරුතම අගාධය පිළිබඳව අවබෝධයක් තිබෙනවා සාකච්ඡා කරනවා ඒ වෙනස් කිරීම සඳහා මෙදියක් තියෙනවා. මොකද ලංකා ඉතිහාසයේ අපිට මතක ඉතිහාසය ගත්තත් මා හිතන ඉතාම බරපතලම විනාශකාරීම තත්වයකට අද අපේ මාතෘ භූමිය මුහුණ දී. එහි වෙසෙන ජනතාව මුහුණ දී තිබෙනවා. දැනට ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවනවා. මේ තත්ත්වය මේ මාසයේ අග වෙනකොට ජුනි මාසයේ මුල වෙනකොට මේටත් වඩා භයානක තත්ත්වයක් අපේ රටේ ඇති විය හැකි බව. විශේෂයෙන්ම අපි දන්නවා රටක ශක්තිය රඳා පවතින. රටක නිදහස රඳා පවතින. රටක ශූරභාවය රඳා පවතින. ඒ රට මොනතරම් ප්‍රමාණයකින් ආර්ථික වශයෙන් ශක්තිමත්ද කියන සාධකය මත. රටක් ආර්ථික වශයෙන් දුබල වුණොත් ඒ රටේ ශක්තිය හීන වෙනවා. රටක් ආර්ථික වශයෙන් දුබල වුණොත් ඒ රටේ ශූරභාවය අවලංගු වෙනවා. රටක් ආර්ථික වශයෙන් දුබල වුණොත් තව ඕනෑම රටක යටත් විජිතයක් බවට පත්වීමේ අනතුරු තිබෙනවා. ඒ නිසා රටක ඉතාමත් වැදගත් ශේත්‍රය තමයි ඒ රට ආර්ථික වශයෙන් මොනතරම් ශක්ති සම්පන්න කියන කාරණය. මා හිතනවා දේශපාලකයන් හැටියට ආණ්ඩුව හැටියට ඒගොල්ලන්ට පැවරෙන මූලික කාර්යභාරය තමයි රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම. අපේ හාමුදුරන් වහන්සේලාට ආගමික නායකකාරකාදීන්ට ඒ අයට පැවරෙන ප්‍රධාන කාර්යභාරය තමයි ජනතාව අධ්‍යාත්මික වශයෙන් සුවපත් කිරීම. ඒක තමයි අපි දේශපාලකයන්ට සහ ඔබ වහන්සේලාට පැවරී තිබෙන කාර්යභාරයන් අතර තිබෙන වෙනස. එහෙනම් ආණ්ඩුවකට පැවරී තිබෙනවා මේ රට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කරන්න. හැබැයි දිගු කාලයක් අපේ රට පාලනය කරපු පාලකයන් රටක ආර්ථිකයට විය හැකි සියලුම පන්නේ විනාශයන් අද අපට සිදු කොට අවසන්. මොකද තවත් මේ ආර්ථිකය වෙන්න පුළුවන්කම තිබෙන්නේ. පැය 4-5 විදුලිය කපනවා නම් බෝහන්සේලා මේ ස්ථානට වැඩම කරනකොට දකින්නේ නැති සෙඩ් එකක් ගාවින් ආවොත් කිලෝමීටරයක් 2කට 3කට පෝලිං ගොඩ ගහලා තිබෙනවා තෙල් ටිකක් ගා ගන්න බැරි. දරුවන්ට කිරිපිටි ටිකක් මිලදී ගන්න බැරි නම් ලිපපත්තු කරගන්න ගෑස් ටිකක් මිලදී ගන්න බැරි නම් භාණ්ඩවල මිල අධික වේගෙන් ඉහළ යමින් තිබෙනවා. භාණ්ඩවල මිලේ ඉහළ යාම පුරවැසියන්ට දරා ගන්න බැරි නම් මොකද්ද මේට වඩා ආර්ථිකයකට වෙන්න පුළුවන්. මා දැක්ක පහුගියදා අලි සබ්රි මහත්මයා කියනවා පාර්ලිමේන්තුවේදී විදේශ සංචිත තියෙන ඩොලර් මිලියන 50යි කියලා. ඒක කියලා ටික වෙලාවකදී කනිත් තෙල් ඇමති කියනවා මාසකට තෙල් ගේන්න ඩොලර් මිලියන 550ක් වුණා. තෙල් ඇමති කියනවා තෙල් ගේන්න ඩොලර් මිලියන 550ක් වුණා මාසෙකට. මුදල් ඇමති කියනවා මිලියන 50යි තියෙන විදේශ සංචිත ලෙස. ඒත් අපිට හිතා ගන්න පුළුවන් අපේ රටේ ආර්ථිකය කොතෙන්ද දැවිලා තියෙන්නේ. මේ ආර්ථිකයේ විශාල ලෙස කඩා වැටීමේ ප්‍රතිවිපාකයට අනිත් පැත්තට අපිට සිදු වී තිබෙන්නේ අපිට එදිනෙදා අත්‍යවශ්‍ය ආහාර ගෙන්න විදියක් නැත්නම් තෙල් ආනයනය කරගන්න විදියක් නැත්නම් අපි සෑම රාජ්‍යකින්ම ණය ඉල්ලන්න පටන් ගන්නවා. පහුගියදා ඉන්දියාවට ගිය මුදල් අමාත්‍යවරයා ඩොලර් බිලියනයක ණයක් ඉල්ලගත්තා. ඉන්දියාවට යන්න කලින් බැසිල් රාජපක්ෂ ඉන්දියාවට යන්න කලින් ලංකාවේ ගිවිසුමක් අත්සන් කළා. ඒ ගිවිසුම පාර්ලිමේන්තු ඒ ගිවිසුම කැබිනට් මණ්ඩලයට දානක එක මෙහෙම වගන්තියක් තියෙනවා. මුදල් අමාත්‍යවරයා ඉන්දියානු ගමනට පෙර මෙම ගිවිසුම අත්සන් කිරීමට අවශ්‍ය වූ බැවින් කලින් අත්සන් කරා දැන් කැබිනට් එකට දානවා. ඇයි මේ ඉන්දියානු මුහුදු කලාපය ආරක්ෂාව පිළිබඳව ඉන්දියාවත් එක්ක අප සම්මුතියකට ආවා. ඒ විතරක් නෙවෙයි සමහර මුහුදේ ක්‍රියාත්මක වෙන ආරක්ෂක උපකරණ මිලදී ගැනීම සඳහා සම්මුතියකට ආවා. ඒ සම්මුතිය අත්සන් කරන්නේ නැතුව ඉතුමට ඉන්දියාවට යන්න බැ මුදල් ඇමති. ඒ සම්මුතිය අනුව අපේ රටේ ජාතික ආරක්ෂාවේ විශාල පංගුවක් අද අපි ඉන්දියාවට බාර දීලා ඉවරයි. ඊට පස්සේ ඉන්දියාවට යන්න කලින් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ අදානි සමාගමට පවරාදීමේ ගිවිසුම අත්සන් කරා. ඉන්දියාවට යන්න කලින් කොළඹ වරායේ බටේර ජෙටිය අදානි සමාගමට පවරාදීම ලැබුවා. ඉන්දියාවට යන්න කලින් මන්නාරම් ප්‍රදේශයේ අක්කර 100 ගණනක් ඉන්දියානු අදානි සමාගමට පවරාදීම ලැබුවා සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් වෙනවා. ඉන්දියාවට යන්න කලින් උතුරේ දූපත් 3ක සෝලාර් පවර් ඔය සූර්ය ශක්තියෙන් සූර්ය බලයෙන් නිපදවන විදුලි බලාගාර 3ක් ඇදීමට සැලසුමක්. ඒක ටෙන්ඩරයක් ඇදෙව්වා. ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය මුදලක් දෙනවා. අපි ටෙන්ඩරයක් ඇඳුවා සමාගමක් තෝරාගෙන. ඒ සමාගමට තේරුනේ චීන සමාගම. හැබැයි ඉන්දියාවට යන්න කලින් ඒ චීන සමාගමෙන් ඒක අයින් කරලා ඉන්දියානු සමාගමකට දුන්නා. ටෙන්ඩරයකින් තෝරාගත්තු චීනෙත් අයින් කරා. ඒ කියන්නේ මොකක්ද අපේ හැම ආර්ථිකයක් බිඳ වැටුණාට පස්සේ අපේ රටේ ශූරභාවයක් රැඳෙන්නේ නැහැ. අද අපේ රටේ සියලු සම්පත් භූමිය, ගුවන්, මුහුද සාහනිකුත් ජාතික සම්පත් විශාල ප්‍රමාණයක් අද අපිට අහිමි වී තිබෙනවා. ඒ වගේම සෑම තැනකම පුරවැසියන් තමන්ගේ ජීවිතේ පවත්වා ගන්න බැරි අඳෝනාවකට මුහුණ දෙමින් තිබෙනවා. තරුණයන්ට තමන්ගේ අනාගතය පිළිබඳ අවිශ්වාසයක් ඇති තිබෙනවා. දරුවන්ට කිරි උගුරක් ගන්න, කිරි විදුරක් මිලදී ගන්න බැරි වී තිබෙනවා. දෙමව්පියන්ට හරියම ආහාර වේලක් තමන්ගේ දරුවන්ට ලබා දෙන්න බැරි වී තිබෙනවා. කුසකර්මාන්තයේ ගොවි ජනතාවට
තමගේ නාටු වූ කුඹුර දිහා බලාගෙන කූල්ලන්න සිදු වී තිබෙනවා. නීතියක් විධානයක් පිළිබඳ අපේක්ෂා කරපු රටක මුළුමනින්ම නීතියේ විධානයේ ආධිපත්‍යය බිඳවට්ටවා තිබෙනවා. දැන් මම අපේ හාමුදුරන් වහන්සේලාගෙන් අහන්නේ එක ප්‍රශ්නයක්. අපේ රට මෙහෙම ව්‍යසනයකට මුහුණ දී යුතු රටක්ද? නැහැ. ස්වභාවික සම්පත් වලින් අනුන රටක්. රට වගේ අටගුණයක මහ මුහුදක් තිබෙන රටක්. ලෝකේ ඉතාමත් වැදගත් තැනක පිහිටලා තිබෙන රටක්. ලෝකේ ප්‍රධානම නැව් මාර්ග හතරක්. ඕස්ට්‍රේලියාවට ඈත පෙරදිග, යුරෝපය සහ ඉන්දියාව මේ ප්‍රධානම නැව් මාර්ග හතර ආසන්නයේ පිහිටලා තිබෙන රටක්. වසරකට නැව් 36000ක් අපේ මුහුදෙන් ගමන් කරනවා. ඒ තරම් විශාල නාවික ගමනාගමනයක ආසන්න තිබෙන රටක්. ලෝකේ බහණ්ඩ වෙළඳාමෙන් 30%ක් සිද්ධ වෙන්නේ ඒ මුහුදු මාර්ග හතරේ. ලෝකේ මුහුදු මාර්ග බහණ්ඩ ප්‍රවාහණය 30%ක් තුනෙන් පංගුවක් වගේ වෙන්නේ අපේ මුහුදේ. ඒ වගේම ඊසාන දිග, නිරිත දිග, මෝසම් දෙකේම වර්ෂාව ලැබෙන රටක්. අතරමැදි මෝසම්ක වර්ෂාවක් තිබෙන රටක්. ඕනෑම දෙයක් පළවෙන්න සමත් වෙන මහා සාරවත් මහ පසක් තිබෙන රටක්. රත්නපුරේ ඇලෑර ඔක්කම් පිටේ පැත්තකට ගියොත් මැණික් සම්පත තිබෙන රටක්. කාටගහ පතල පැත්තට ගියොත් විතර මිනිරන් තිබෙන රටක්. විශාල හුණු සම්පත් නිදියක් තිබෙන රටක්. පුල්මුඩේ පනාතට ගියොත් විශාල khනිජ සම්පත් තිබෙන රටක්. එප්පවලට ගියොත් විශාල පොහොර නිදියක් තිබෙන රටක්. විශාල ඉතාමත් යහපත් දේශගුණික කලාප තුනක් තිබෙන රටක්. වියලි, මැද, සීත දේශගුණික කලාප තිබෙන රටක්. විශාල සෞන්දර්යාත්මකව රසවින්දනය කරන්න පුළුවන් මහගු දර්ශන තිබෙන රටක්. මීදු මහරහතන් වහන්සේගේ ආගමනය සමග මහා සංස්කෘතියක් ගොඩනැගුණු රටක්. මහා පෞරාණික උරුමයක් තිබෙන රටක්. ලෝවා මහපායේ නිර්මාණය ඉතා දිගු කාලයකට උරුමයක් තිබෙන රටක්. අපේ මහා නරපතියන් විශාල වාර කර්මාන්තයක් නිර්මාණය කරන රටක්. මහා සාගර වගේ වැව් වලින් පිරිච්ච රටක්. ඒ වගේම මේ මහ පොළොවත් එක්ක හැප්පිලා ගොවිතැන්පත් කරන්න පුළුවන් මහා ගොවි ජනතාවක් ඉන්න රටක්. මුහුදු ගිහිල්ලා මාළු සම්පත නෙලන්න පුළුවන් ධෛර්ය සම්පන්න දීවර ජනතාවක් ඉන්න රටක්. අලුත් නිර්මාණ ලෝකයේ අලුත් දේ ජයග්‍රහණය කරන්න පුළුවන් මහා තරුණ සම්පතක් ඉන්න රටක්. මිනිසුන්ගේ අධ්‍යාත්මික සුවය වෙනුවෙන් බුදුදහම, ඉස්ලාම් ධර්මය, කතෝලික ධර්මය, හින්දු ධර්මය මේ සියලු ධර්මයන්ගෙන් පෝෂණය වෙන රටක් මේ විදියට පත්විය යුතුද? එන මේ ස්වභාවික ව්‍යසනයක ප්‍රතිඵලයක් නෑ අපේ හාමුදුරනේ. අද අපේ රට මුහුණ දී තිබෙන්නේ ස්වභාවික ව්‍යසනයේ ප්‍රතිඵලයකට නෙවෙයි. ස්වභාවික ව්‍යසනයක් අපි ඔක්කොම දරාගමු. මහා ගම් වතුරක් ඇවිල්ලා මහා කෙත්යායවල් යට වෙලා රටට මහා විපතක් ගෙනත් දීලා නම් අපි ඒක අපි දරාගමු නැවත ගොඩ එන්න පුළුවන්. මා සුළු කුණාටුවක් ඇවිල්ලා සියලු නේද භව භෝග විනාශ කරමින් මේ විනාශය අත්පත් වුණා නම් අපිට ඒක දරා ගන්න පුළුවන්, ඒක ගොඩ ගන්න පුළුවන්. හැබැයි මේ ව්‍යසනය කිසිදු ස්වභාවික ව්‍යසනයක් නෙවෙයි. අපේ රට පාලනය කරන පාලක කාරකාදීන් විසින් අපේ රටේ නිර්මාණය කළ ලද ව්‍යසනය. මේකයි අපේ හාමුදුරනේ අපි ඉදිරිපිට තියෙන සත්‍ය. මේ ඉතා පරපුටු පාලක කණ්ඩායම අපේ රටේ මහජනයාගේ ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් එක්රස් කරගත්තා. මිනිස්සුන්ට එදා වේලා කන්න විදියක් නෑ. තරුණයන්ට රැකියාවක් පිළිබඳ අපේක්ෂාවක් නෑ. මේ සියල්ල ඉතා කුඩා පරපුටු කණ්ඩායමක් පුදුමදගත්තා. අද ලෝකයේ වංචාව පිළිබඳ මොකක් හරි ප්‍රවෘත්තියක් පළ වෙනවා නම් ඒක ඇතුලේ ලංකාවත් ඉන්නවා. පහුගියදා ඇමරිකාවේ CIA කාර්යයක් අත්අඩංගුවට අරන් අවුරුදු 12කට හිරිය දැම්මා. සුබේරු කියන CIA කාර්යය මුදල් විසුද්ධිකරණ ඒ කියන්නේ කළු සල්ලි පාවිච්චි කිරීම වැරදිද. හැබැයි ඒ නඩුවේදී එළි වෙනවා ඒ සුබේරු කියන CIA කාර්යයට අජිත් නිවාඩ් කබ්‍රාල් ඩොලර් මිලියන 6.5ක් ගෙවලා ලංකාවේ ප්‍රතිරූපය නංවන්න කියලා. මහ බැංකුවට මොකද්ද තියෙන බලේ ප්‍රතිරූපය නංවන්න. ඒක විදේශ සමාජ්‍යංශ වැඩ. කරොත් ඒක එළියට එනවා. පහුගියදා පැනමා පේපර්ස් කියලා පේපර්ස් වර්ගයක් එළියට ආව ලෝකෙම වංචා දූෂණ ගැන. ඒ පැනමා පේපර්ස් වල අන්න ලංකාවේ කට්ටිය එළියට එනවා. ඊට පස්සේ ලෝකේ වංචා දූෂණ පිළිබඳව ගවේෂණ කරන මාධ්‍යවේදී විශාල ලියවිලි ගණනාවක් එළියට දැම්මා. ඒවට කිව්වා පැන්ඩෝරා පේපර්ස් කියලා. ඒකෙන් එළියට ආව කවුද? නිරූපමා රාජපක්ෂ මහින්ද රාජපක්ෂගේ ඥාති දියණිය හා රනිල් වික්‍රමසිංහගේ උපදේශක පාස්කරලිංග. ඒ වගේ සල්ලි ගොඩ ගහ තිබෙනවා. පහුගියදා එංගලන්තයත් ඇමරිකාවත් ප්‍රංශයත් එකතු වෙලා ප්‍රංශ යාබස් සමාගම යාබස් විකරනකොට වංචා කරලා තියෙනවා කියලා ලන්ඩන් අධිකරණයේ නඩුවක් ගියා. ඒ ලන්ඩන් අධිකරණයේ නඩුවේදී එළියට ආවා මහින්ද රාජපක්ෂගේ වකවානුවේදී එයා ලංකාව හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ නෝනාගේ account එකට ඩොලර් මිලියන 2ක් දාලා ගියා. ලන්ඩන් හොරකමක් හොයනවා. ලංකාවේ මිනිහෙක් ඒකෙත් ඉන්නවා. එයා ලංකාව වංචාව. ඊළඟ ඇමරිකන් එක්සත් ජනපදයේ නිව්යෝර්ක් ටයිම්ස් කියන පුවත්පතේ විශාල වාර්තාවක් ගියා. ඒ වාර්තාවේ සඳහන් වී තිබෙනවා
මහින්ද රාජපක්ෂට චීන සමාගම් ඩොලර් මිලියන 6.5ක් ලබා දී තිබෙන බව. ඊළඟ පහුගියදා ඕස්ට්‍රේලියාවේ ගවේෂණශීලී මාධ්‍යවේදී විශාල ගවේෂණයක් කරා. ඒ ගවේෂණයේදී එළියට ආවා හම්බන්තොට මහා රෝහල ඉදිකිරීමේදී නේද ඩොලර් මිලියන 2ක් වංචා කර ඇති බවත් ඒවා නිමල් පෙරේරාගේ account එකට ඇවිත් තියෙන බව. මොකද මේ සිදුවී තිබෙන්නේ? ලෝකේ කොතනද වංචාව දූෂණයක් පිළිබඳ කරුණු එළියට එන්නේ? ඒ හැම තැනකම මේ කුඩා දූපත 2 කෝටි 20 ලක්ෂයක් වන ජනතාවක් ඉඳ තනම මෙතනින් කවුරු හරි කෙනෙක් එක අහුවෙනවා එක්ක දේශපාලකෙක් සමීපතවම ඉන්න චෞර වලල්ලේ නියෝජිතයි. මොකද වෙලා තියෙන්නේ? එහෙනම් අද මේ විපතටපත් වී තිබෙන්නේ අපේ රටේ පාලකයන් මේ ඇති කරනද ව්‍යසනයේ ප්‍රතිවිපාක. ඒ නිසා අපේ හාමුදුරනේ අපිට ඔබ වහන්සේලාට අත්අරින්න බැරි වගකීමක් තිබෙනවා. අපි කවුරුත් අවුරුදු දහස් ගණන ජීවත් වෙන මිනිස්සු නෙවෙයි. අපි අවුරුදු 80ක් 85 වැඩි මොනොත් අපි ජීවත් වෙන්නේ. හැබැයි අපේ ජීවිත කාලය ඇතුළත අපි අත්විඳින්න තිබෙනවා. අපේ රටේ පුරවැසියන්ට ආහාර වේලක් නැතුව නියදෙන්න නියමිතව තිබෙනවා. අපේ රටේ දරුවන්ට අඬනවා කිරි වීදුරුවක් ගන්න බැරුව ගෑස් පොලිමේ ඩීසල් පොලිමේ ඉඳලා 10 දිනක් මිය ගියා. 10 දිනක් මැරුණා. දැන් පොලිමේ කලන්තෙල්ලලා වැටෙනවා. මේම රටක් ඕනද අපිට? ඒ නිසා අපි හැමදෙනාගේම සාධාරණ මැදිහත් වීමක් අවශ්‍යතාවයක් තිබෙනවා මේක වෙනස් කරන්න. අපේ හාමුදුරු මේක අපි අපේ પરම්පරාව අපේ ජීවිත කාලේ අපි මේක වෙනස් කළ යුතුමයි. ඒ වගේම නිකම් වෙනස් කරලා බෑ මොකක් වෙනුවෙන්ද? අද ගෝල්ෆේස් පිටියේ රට පුරා තරුණයන් මොකද්ද කියන්නේ? මේ පැරණි සාම්ප්‍රදායික දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන. මේ මොන දේශපාලන සංස්කෘතියද? මොකද මේ දේශපාලන සංස්කෘතිය? ජනතාව ඡන්දෙ දීලා മന്ത്രി ධූරයක් ගන්නවා, අමාත්‍ය ධූරයක් ගන්නවා, අගමැති වෙනවා, එක්ක ජනාධිපති වෙනවා. මොකද්ද වෙන්නේ? රටේ සියලු වරප්‍රසාද සුඛවීරණ සහිත ජීවිත මහා ධනෙ ඒගොල්ලෝ ගඩා පොඩි බෙද ගන්නවා. ඒ නිසා අපිට අද අලුත් දේශපාලනයක් වුණ මොකද්ද? මේ මහා ජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන මේ දේශපාලන සංස්කෘතිය වෙනුවට අපි බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන සරල දිවි පැවැත්ම සඳහා දේශපාලන සංස්කෘතියක් ඕනේ නැද්ද? එම ඕන. අද ඩොලර් නෑ. මම ඔබ වහන්සේලාට එක සහතිකයක් දෙන්න. අපිට දෙන්න ආණ්ඩුව. අපි හදමු ආණ්ඩුව. ඔය ජනාධිපතිවරයා පාවිච්චි කරන වාහනේ අඩුම තරමේ ඩොලර් මිලියන 2 පයින්නවා. ඩොලර් ලක්ෂ 20 පයින්නවා. ඒ වාහන කොච්චර තියෙනවද? අගමැතිවරයා ගාව, ජනාධිපතිවරයා ගාව, විපක්ෂ නායකවරයා ගාව, අමාත්‍යවරු ගාව අඩුම තරමේ ඩොලර් මිලියන ඉක්මවන වාහන විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපි මේ වාහන සියල්ල ආපහු ලංකාවෙන් එළියට විකුණලා ලංකාවට ඩොලර් ගේන්න සැලසුමක් හදනවා. ඒකත් ගේන්න. මෙවැනි දුප්පත් රටකට තෙල් ටික ගහගන්න බැරි රටකට මෙවැනි සුඛෝපභෝගී වාහන පාවිච්චි කළ හැකිද? ඒ සියලු සුඛෝපභෝගී වාහන ගෙනලා තිබෙන්නේ ණයට. අපිට ආහාර පාන ගේන්න ඩොලර් ටික මදි නේද? අපිට කිරිපිටි ටික ගේන්න ඩොලර් මදි, තෙල් ගේන්න ඩොලර් මදි. හැබැයි අපි ඔබ වහන්සේලා බලාගෙන හිටියොත් පාර්ලිමේන්තුව ගාව ඇමතිවරු පාර්ලිමේන්තුව ප්‍රවිෂ්ඨ වෙන වාහන දෙස බලාගෙන හිටියොත් ලෝකයේ මේ මොහොතේ හදලා තිබෙන සුප්‍රීම වාහන මේ දුප්පත් රටේ පාර්ලිමේන්තුවට යනවා. මේවා ආපහු යවන්න ඕනේ නැද්ද? මේ ඔක්කොම ආපහු යවන්න. මේ රටට මේවා වරුත්තු දෙන්නේ නැහැ. මට මතකයි මම කුස්කර්ම අමාත්‍ය ධූරය ගන්නකොට. මට කලින් හිටපු කුස්කර්ම ඇමති එස්.බී. දිසානායක. එතුමා පාවිච්චි කරපු වාහනයක් තිබුණා වෙඩි නොවදින කාර් එකක්. ලීටරයක් ගහපුවම දුවන්න කිලෝමීටර 4යි. කාර් එකත් එක්ක බවුසරයක් ගෙනියන්නත් ඕනේ. අපි කිව්වා අපිට මේව වැඩක් නේ. මම මේ වාහනේ ගිහිල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයට බාර දුන්නා. මෙවැනි රටක ඇමතිවරයෙකුට മന്ത്രിවරයෙකුට මෙවැනි වාහන පාවිච්චි කරන්න අයිතියක් නෑ. රට දුප්පත්. හැබැයි රට දුප්පත් වුණාට අපේ රටේ දේශපාලකයන්ගේ වියදම් දුප්පත්. දේශපාලකයන්ගේ නඩත්තු කිරීම සඳහා දරන වියදම ඉතාමත් අධිකයි. ඒ නිසා මේ රට හදනවා නම් අද තරුණයන් පොදු ජනතාව පාරට බැලලා කියන්නේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න. අපි ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙච්ච මේ රටට නව දේශපාලන සංස්කෘතියක් අපි හඳුන්වා දෙන්න ලෑස්ති ආම්දුන්නේ. මේ රට අපි හදමු. අපි කවුරුත් මිනිස්සු පොඩි කාලයක් ජීවත් වෙනවා නේද? මොකද්ද අපිට ලොකු දේවල් නේද? හැබැයි ඒගොල්ලෝ අපේ හාමුදුරනේ 4 පොයට බණ අහනවා ටීවී එකේ. හැබැයි බුදුරජාන් වහන්සේ දේශනා කළ තැන මූලික පදනම්වත් ඔවුන්ගේ ජීවිතවල ගැබ්බෙලා නැහැ. ඔවුන් බෞද්ධ ආගම, ඔවුන් අපේ හාමුදුරන්ගේ කසාවත මේ සියල්ල උපයෝග කරගෙන තිබෙන්නේ උන්ගේ කැත මජර බලය තහවුරු කර ගැනීම වෙනුවෙන්. වෙන මොකටවත් නෙවෙයි ඔවුන් කසාවතත්
නේද ටීවී එකේ බණ අහන එකත් මේ සියල්ල කරන්නේ තමන්ගේ කැත මජ්ජර විනාශකාරී ජීවිතවල රැකවරණය වෙන්නේ. අන්නේ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරනවා. ඒ විතරක් නෙමෙයි. මහජනගේ දේපල හොරකම් කරන දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා. මහජනගේ දේපල හොරකම් කළා තිබෙන ඒව යලි පවර ගන්න දේශපාලන සංස්කෘතිය ගොඩනගනවා. දේශපාලකයාද, රාජ්‍ය නිලධාරියාද, පුද්ගලික ව්‍යවසායකයාද, ගමේ ගොවියාද අපි ඔක්කොම එකට හිට ගන්න. එකට කරට අත දාගෙන මේ රට ගොඩනගන්න මැදිහත් වෙන අලුත් සංස්කෘතියක් අපේ රට ගේන්න නැතුව මේ රට ගොඩනගන්න බෑ. අද පාරේ බැහැලා කෑ ගහන තරුණයන්ගේ හඬ තියෙන්නේ අන්නේ නව දේශපාලන සංස්කෘතියක් අපේ රට වුණා. ඒක අපි කරමු. ඊළඟ අපේ රට නව ආර්ථික ගමනක් වුණා. මේ විනාශකාරී ආර්ථික ගමනෙන් තවදුරටත් ඉස්සරහට යන්න බෑ. අපේ රටේ ජාතික සම්පත්, අපේ රටේ මහා මුහුද, අපේ රටේ ස්වභාවික සම්පත්, අපේ රටේ මානව සම්පත, අපේ රටේ ශිෂ්ටාචාරය මේ සියල්ල ඉතා හොඳින් උකහාගත්තු නව ආර්ථික වැඩපිළිවෙලකට වුණා. ඇත්තම ගත්තොත් අපේ හාමුදුරනේ අපේ ආර්ථිකය ඉකොනොමි එක රීසෙට් කරන්න, නැවත සංවිධානගත කරන්න මේ පාර යන්න බෑ. අපේ ආර්ථිකය නැවත සංවිධානගත කරන්න. අපේ ආර්ථිකය විතරක් නෙවෙයි අපේ ජීවන රටාවත් රීසෙට් කරන්න ඕන. අපි සාමාන්‍ය ගමේ කෙනාගෙන නමුත් මේ කුඩා කණ්ඩායමක් ඉන්නේ. ඔවුන්ගේ ජීවන රටාව මේ ආර්ථිකයට ඔරොත්තු දෙන්නේ නේද? ලීටරයට කිලෝමීටර 4-5 දුවන වාහන වලින් මේ ආර්ථිකය යන්න පුළුවන්. ඒ නිසා කෙටි කාලයකට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න නම් අපේ ජීවන රටාව රීසෙට් කරන්න. නැවත සංවිධානගත කරන්න. මට මතකයි 2010 ග්‍රීසිය කඩා වැටුණා. කඩා වැටිච්ච ග්‍රීසිය අවුරුදු 12ක් ගියා ගොඩ එන්න මේ 2022 තමයි යාන්තම් ගොඩ ගියේ. ග්‍රීසිය මොකද්ද ගත්තේ? ඉතාමත් තදබල තීන්දුව ගත්තා. ඒක කාලයකදී ග්‍රීසියේ ඒගොල්ලෝ ගොඩාක් පාවිච්චි කරන කාඩ් පත මේ බැංකු ඉලෙක්ට්‍රොනික වලින් තමයි ගනුදෙනු කරන්නේ. දවසකට නිකුත් කරන්නේ යුරෝ 20යි. කිසි කෙනෙකුට දවසකට යුරෝ 20ට වඩා වැඩි වියදම් කරන්න බෑ. කඩා වැටිච්ච රට ගොඩ ආවේ හිම. මේ කඩා වැටිච්ච රට ගොඩ එන්න බෑ. මේ තියෙන ජීවන විලාසිතාව මේ ජීවන රටාවේ බෑ. මේ ජීවන රටාව වෙනස් වෙන්න ඕන. අපි ඒක වෙනස් කරලා තියෙනවා. පුරවැසියන්ට ආරාධනා කරනවා. කෙටි කාලයකට අවුරුද්දක් දෙක තුනකට අපේ මේ ටිකක් වියදම් අධික ටිකක් බරදරන මේ ජීවන රටාවේ මේ ආර්ථිකය ගොඩ එන්න බෑ. අඩුම තරමේ අපිට සැලසුමක් තියෙන්න ඕන. අපේ මේ ඉන්ධන භාවිතාව කෙටි කාලයකටවත් අඩුම තරමේ 3න් 1කින්වත් අඩු කරගන්න. එහෙම නැතුව අපිට ගොඩ එන්න බෑ. ඒ නිසා අද අපිට ගොඩ එන්න වෙලා තිබෙන්නේ. ඊටම ආර්ථිකයේ විශාල ලෙස පතුලට කඩා වැටුණු රටක් යලි ගොඩනැගීම සඳහා නව දිශානතියක් නව පාරක් කෙරෙහි අපි අවධානය යොමු කරන්න ඕනකම තිබෙනවා. ඒ නිසා මේ ඇති වී තිබෙන ව්‍යසනයේ ස්ථිරසාර ලෙස අපි ගොඩ එන්න නම් මේ සංස්කෘතිය අපි වෙනස් කරන්න ඕන. මේ ජීවන රටාව අපි වෙනස් කරන්න ඕන. මේ ආර්ථික රටාව අපි වෙනස් කරන්න ඕන. මේ දේශපාලන සංස්කෘතිය, මේ අපේ ජීවන රටාව, මේ ආර්ථික රටාවත් වෙනස් කරන්න නැතුව අපිට ගොඩ එන්න බෑ. ඒක ටිකක් අමාරු වැඩක්. මිනිස්සු පුරුද්දට ඇබ්බැහි වෙලා තිබෙනවා. ඒ ඇබ්බැහි වීමෙන් ගලව ගන්න එක සරල නෑ. එහෙත් අද අපේ රට ප්‍රබල මහජන ව්‍යාපාරයක් අවශ්‍යයි. මේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දැක්මක් සලස්මක් සහිත මහජන ව්‍යාපාරය. මා හිතන්නේ මහජන ව්‍යාපාරයේ ප්‍රධානම පංගුවක් තමයි ඔබ වහන්සේලා නියෝජනය කරන ජාතික භික්ෂු පෙරමුණ. ජාතික භික්ෂු පෙරමුණ හැමදාම මේ රට ව්‍යසනයට පත්වෙච්ච මොහොතක, මේ රටේ ජනතාව අසීරුතාවකට පත්වෙච්ච මොහොතක සැබෑ සත්‍ය පෙරදරි කරගෙන රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් පෙනී හිටපු ජාතික ව්‍යාපාරය. අදම ජාතික ව්‍යාපාරයේ මේ රැළිය පවත්වනවා. අපේ හාමුදුරන් වහන්සේලා විශාල ප්‍රමාණයක් මෙතෙන්ට රැස් වෙලා අපි සාකච්ඡා කරමින් තිබෙනවා. අපේ රට වෙලා තියෙන දේ අපි රටෙන් ගොඩ එන්නේ කොහොමද? අපේ හාමුදුරනේ අද අපි ඉදිරිපිට තියෙන ඉතාමත් භයානක බියජනක චිත්‍රයක් තියෙනවා. අද බෙහෙත් නෑ. දැන් මේ වෙනකොට බෙහෙත් නෑ. ආහාර නැති වෙන තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් මේකෙන් ගොඩ එන්නේ කොහොමද? මේකෙන් ගොඩ එන්න සාහතික වශයෙන් මේ අර්බුදය 74 වසරක පැරණි අර්බුදයක්, දිගු කාලීන අර්බුදයක්. හැබැයි මේක මේ තරම් තීව්‍රතාවයට ලක් කරේ මේ ගෝඨාභය රාජපක්ෂත්, මේ මහින්ද රාජපක්ෂත්, මේ ආණ්ඩුව. අලි සබ්රි පහුගියදා පාර්ලිමේන්තුවේදී කියනවා මේ අර්බුදයට මේ ආණ්ඩුව ගනු ලැබු ප්‍රධානම තීන්දුව කීපයක් වැරදි කිව්වා. 2020 ආරම්භයේදීම
විශාල ධනපතියන්ට බදු සහන ලබා දීම සඳහා බදු කප්පාදු කරා. ආසන්න වශයෙන් ගත කෝටි 60000ක් අවුරුද්දකට නැතුව. කෝටි 60000ක් නැතුණ අවුරුද්දකට. 2020 60000යි, ගිය අවුරුද්දේ 60000යි, මේ අවුරුද්දේ 60000ක් නැතුණොත් කෝටි 1,80,000ක් නැති වෙනවා මේ බදු කප්පාදු නිසා. ඒක කරේ කාටද? ඒක කරේ ධනපතියන්ට බදු සහන දෙන්න. සබ්රි පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියන මොකද්ද? ඒක ටිකක් වැරදි තීන්දුවක් කියලා. දෙන්න. ඊළඟ ඔහු කියනවා 203 ඉතාමත් බලහත්කාර ලෙස මේ ඩොලරය රඳවගෙන හිටියා. 203 ඩොලරය තියාගන්න මහා බැංකුවේ තිබුණු ඩොලර් මාකට් එකට තමයි වෙළඳ පොළට දැම්මා. ආර්ථික විශේෂඥයන් කියන ඩොලර් බිලියන 5මාර. ඩොලර් කෝටි 550ක් වෙළඳ පොළට දාලා පිච්චුවා කිව්වා. විනාශ කරලා දැම්මා. සබ්රි කියනවා මේක බලහත්කාර ලෙස 203 රඳවා ගැනීම වැරද්දක් කියලා. බලහත්කාර ලෙස 203 රඳවගත්තා. රඳවගන්න තර්කයක් තිබුණෙත් නැහැ. අත්තරින්න තර්කයක් තිබුණේ නැහැ. ඊට පස්සේ අත්තරිය. අත්තරියට පස්සේ අද ඩොලරය 375ට සීමා කළා තිබෙනවා. බ්ලැක් මාකට් එකේ 425යි. මේ ලබන මාසේ අග වෙනකොට රුපියල් 400ක් ගෙවන්න වෙනවා ඩොලරය වෙනුවෙන්. ඒවා මාරාන්තික වැරදි. ඒවා නිකන් වචනේ මේ අපි අතින් සුළු වැරද්දක් වුණා කියන්න පුළුවන් වැරදිද? මුළු ආර්ථිකය කවබාසිනිය කරා. රසායනික පොහොර යෙදුණු ජනාධිපතිවරයාගේ තනි හිතුවක්කාරී තක්කඩි තීන්දුවකට නතර කරා. ඒක අපේ රටේ සියලු ගොවි විනාශයට භාජනය කරා. ගොවි ජනතාවගේ විශාල ජීවිත විනාශයට භාජනය කරා. අද කියන මං ආපහු පොහොර දෙන්නම් කියලා. ඒවා සමාව දෙන්න පුළුවන් වැරදිද? සමාව දෙන්න පුළුවන් වැරදි නෙවෙයි අපි අහමු. මුදල් නේද දිනපතා නේද බියගම මුදල් ෆැක්ටරියට දීලා මුදල් කෝටි ප්‍රකෝටි ගණන් අච්චු ගගා දාන්න පටන් ගත්තා. 2019 අවුරුද්දට මුදල් අච්චු ගාලා තිබෙන බිලියන 4යි කෝටි 400යි. අවුරුද්දට මුදල් අච්චු ගාලා තිබෙන කෝටි 400යි. පහුගිය 2020 මාස 12යි 2021 මාස 4යි මේ මාස 16ට මුදල් අච්චු ගැව්වා කෝටි ලක්ෂයක්. අවුරුද්දකට කෝටි 400ක් ගහපු රටේ කෝටි ලක්ෂයක් මුදල් අච්චු ගැව්වා. මුදල් අච්චු ගාලා මොකද කරේ? වෙළඳ පොළට දැම්මා. දාලා ඉවරලා මොකද කරේ? සල්ලි වැඩියෙන් ආවා, නිෂ්පාදනය වැඩි වුණා, සරල ආර්ථික විද්‍යාව ඉල්ලුම වැඩි වුණා, සැපීම අඩු වුණා, භාණ්ඩ මිල ඉහළ ගියා. මේක සරල වැරද්දක්. මේක මාරාන්තික වැරද්දක්. එනිසා රටේ මුළු ආර්ථිකයම ප්‍රධාන මරමස්ථාන ව්‍යසනයටපත් කරලා විනාශයටපත් කරලා අලි සබ්රි ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කියනවා ඒවා අපි අතින් වෙච්ච වැරදි. ඒවට සමාව දෙන්න පුළුවන් වැරදි නෙමෙයි අපි හම්බුනේ. ඒ නිසා තව දුරටත් මේ රට මේ වැරදි වලට මූලික වුණු ජනාධිපතිවරයා මේ ආණ්ඩුව ඇත්තට ඉස්සරහට යන්න බෑ. දැන් සමහර අය අපිට යෝජනා කරන ඔයගොල්ලෝ පාර්ලිමේන්තුවේ එකතු වෙලා මොනවා හරි කරන්න. අපි 3 දෙනයි ඉන්නේ. අපි 3 දෙනයි. අනිත් අය 222ක්. එකතු වෙන්න කියන්නේ ඒ අයත් එක්ක. අපි දන්නවා ඒ අය කවුද කියලා. එහෙත් කමක් නැහැ. ජනාධිපතිවරයා අගමැතිවරයා ආණ්ඩුවත් ඉවත් වෙලා පාර්ලිමේන්තුවේ එකඟතාවයකට එන්න ලෑස්ති නම් ඒ ගැන අපි කල්පනා කරන්න ලෑස්ති. හැබැයි මේ ජනාධිපතිවරයා මේ ව්‍යසනයට මුළුමනින්ම වග කියන්න ඕන තේරෙන්නේ නැති, දන්නේ නැති, මෝඩ, අඥාන, තක්කඩි, හිතුවක්කාරී නායකෙක් මෙයා. එයා ජනාධිපති පුටුවේ තියාගෙන හදන සර්වපාක්ෂික හෝ අන්තර්කාලන ආණ්ඩු වලින් පළක් නැහැ. ඒ නිසා අපි ඉදිරියේ තියෙන මේ බිය ජනක චිත්‍රයෙන් මිදෙන්න නම් පොදු එකඟතාවයකට ඕන නම් පළමුවම ජනාධිපතිවරයා ඉවත් වෙයි. ආරංචියක් නම් මහින්ද නම් හිට අයින් වෙනවා කියලා. නේද? කමක් නැහැ. ඒත් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අපි අලුත් දිශාවකට යමු. අද අපිට අවශ්‍ය වී තිබෙන්නේ මේ රට මේ දීර්ඝ කාලයක් අනුගමනය කළාද මේ දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්තියෙන් අපි මිදෙන්න ඕන. ඒ දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්තිය මිදීම සඳහා අපි විශාල ජන බලවේගයක් ගොඩනගමු. අපේ පරම්පරාවේ අපේ කාලේ අපේ රටේ අනාගතයේ දුවා දරුවන්ට බියෙන් සැකෙන් තොර ජීවත් වෙන්න පුළුවන් රටක් අපි නිර්මාණය කරමු. ඒ වෙනුවෙන් ඔබ වහන්සේලා අපි හැමදෙනාම එක්ව කටයුතු කරමු කියන ආරාධනය කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි අපේ හාමුදුරුවෝ වහන්සේලා සිටිනවා.